ලස්සන ගීතයක් රස විඳලා අපි විශේෂ කාරණාවක් පිළිබඳව කතා බහ කරනවා කියලා ඔබට මතක් කරා. ඩෙන්ගු වලින් අපි අපේ ජීවිත ආරක්ෂා කරගන්නේ කොහොමද? ඩෙන්ගු වලට යොමු වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඩෙන්ගු රෝගය පැතිරෙන්න අවස්ථාව අපි සලසන්නේ නැතුව ඒක වළක්වා ගන්නේ කොහොමද කියන කාරණය සහ සමස්තයක් ලෙස මේ වසරේ මේ මාස 8 තුලදී මෙහි පැතිරීම සහ ඒ ආශ්‍රිත වැදගත් කාරණා අපි ඔබට දැනුවත් කරන්නේ මේ සඳහා ඔබේ දායකත්වයේ ඩෙන්ගු මර්ධනය සඳහා අත්‍යවශ්‍ය කාර්යයක් නිසාමයි. ඔව් ඉතින් ඒක නිසා මේ කියන කාරණාවන් පිළිබඳව අපි අද දවසේ කතා බහ කරන්න වෛද්‍යවරුන් දෙදෙනෙකු අපි මැදිරියට කැඳවාගෙන ආවා. මුලින්ම අපි හඳුනා ගනිමු ප්‍රාදේශීය වසංගත වේදී වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර වෛද්‍යතුමාන් අපි අද දවසේ සම්බන්ධ කරගත්තා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඒ වගේම අපි අද දවසේ සම්බන්ධ කරගත්තා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී දොම්පේ ප්‍රදේශයේ කුමාරි විජේසූරිය වෛද්‍යතුමිය. අයිබෝන් සුබ දැසනක්. සුබ දැසනක්. අපි කැමති ක්‍රිෂාන්ත වෛද්‍යතුමාගෙන් දැනගන්න ඇතරම දැන් පහුගිය වසරවල් වලට සාපේක්ෂව ගෙවුණු මාස 8 තුලදී මෙවර වාර්තාගත රෝගීන් සහ ඩෙන්ගු රෝගයේ පැතිරීම සම්බන්ධයෙන් දත්ත තොරතුරු වාර්තා වෙන්නේ කොහොමද? එහෙම ඇත්තටම කියනනම් පසුගිය වසර කීපය පුරාම දහස් ගණනින් රෝගීන් වාර්තා වෙච්ච ප්‍රධානම රෝගය තමයි මේ ඩෙන්ගු කියන බෝන රෝගය. අපේ ලංකාවේ වැඩිපුරම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණේ 2017 අවුරුද්දේ. 2017 අවුරුද්දේ අපේ 1,86,000 රෝගීන් වාර්තා වුණා. මරණත් 450ට ආසන සංඛ්‍යාවක් සිද්ධ වුණා. නමුත් 2018 දී තත්ත්වයේ රෝගීන් 52,000ක් දක්වා අඩු වුණා. නමුත් 2019 අවුරුද්දේ ඒක ඩබල් වෙලා 1,50,000ක් විතර ආශ්‍රිත රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා මරණ 130ක් වුණ වාර්තා වුණා 2019 අවුරුද්දේ. නමුත් මේ අවුරුද්දේ මේ වෙනකොට අපිට රෝගීන් 26000ක් විතර තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. මරණත් වාර්තා වෙලා තියෙන 30කට අඩු සංඛ්‍යාවක්. මම හිතන්නේ මේ වෙනකොට ගිය අවුරුද්දට සාපේක්ෂව සෑහෙන තත්ත්වයක අපි ඩෙන්ගු රෝගය පාලනය කරමින් ඉන්නවා. මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමගෙන් අහන්නට කැමතියි. දැන් මේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ලොකු වගකීමක් තිබෙනවා මේ කාරණාවේදී. එතකොට මේ කාරණාව කොහොමද සම්පූර්ණ කරගන්නේ? කොහොමද මහජනතාවත් එක්ක සමීපව කටයුතු කරන්නේ? ඔව්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක ප්‍රධාන වගකීමක් තමයි ඩෙන්ගු රෝගය පැතිරීම වැළැක්වීම. සාමාන්‍යයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් සෑම විටම තනි ඒකකයක් හැටියට ඉන්නේ නැතුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයට අයිති සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම ප්‍රාදේශීය සභාව, ඒ වගේම පාසල්, ඒ සියලුම දෙනා ඒකරාශී කරගෙන මහ ජනතාව ඒ සියලුම දෙනා ඒකරාශී කරගෙන තමයි මේ වැඩසටහන අපි දියත් කරන්නේ. ඒ ආයතන අතර තියෙන සම්බන්ධතාවය හොඳට ගොඩනගා ගනිමින් මහ ජනතාවට හොඳ සේවයක් අපි පවත්වාගෙන යන්න උත්සාහ කරනවා සෑම වෙලාවෙම කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුලින්. ඔව්. වෛද්‍යවරුනි දැන් අපි දන්න කාරණයක් සාමාන්‍යයෙන් මේ තදාසන්න නගරවල තමයි ඩෙන්ගු රෝගය ශීඝ්‍ර ලෙස පැතිරෙන්නේ, බෝවීමේ ප්‍රවණතාවය තියෙනවා කියලා අපි පහුගිය කාලයේදී දත්ත තොරතුරු වාර්තා සංගණනයෙන් අපි දකින්නේ. මේක මේ වතාවේදී ඒක වෙනස් වෙලා තියෙනවද? ප්‍රධාන නගරවලින් එහාට දැන් විශේෂයෙන් බ්‍රස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් ඉහළ ස්ථානයක් ලැබුණා ඩෙන්ගු පැතිරීම සම්බන්ධයෙන්. එය වෙනස් වෙලාද මේ වන විට? ඇත්ත වශයෙන්ම කිව්වොත් පහුගිය වසර කිහිපය පුරාම ලංකාවේ වාර්තා වෙච්ච ඩෙන්ගු රෝගීන්ගෙන් අර්ධයකට හා සමාන ප්‍රමාණයක් වාර්තා වුණේ බස්නාහිර පළාත ආශ්‍රිතව. නමුත් මේ අවුරුද්දේ වෙනස් වෙලා මේ වෙනකොට 30% ආසන්න ප්‍රමාණයක් තමයි අපි බස්නාහිර පළාතෙන් ජාතික දත්වලට සදායක වෙලා තියෙන්නේ. කියන්නේ මේ අවුරුද්දේ පොඩ්ඩක් වෙනස් වෙලා කොළඹ සහ ගම්පහ කළුතර කියන මේ දිස්ත්‍රික්ක තුලින් යහපත ගිහිල්ලා වෙනත් දිස්ත්‍රික්ක වල ඩෙන්ගු රෝගී වැඩිපුර වාර්තා වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ අපිට හොඳ යහපත් තත්ත්වයක් නෙමෙයි. බස්නාහිර පළාත පැත්තෙන් ගත්තොත් හොඳයි. නමුත් රටේ ලංකාහාර ගත්තොත් චුට්ටක් නරකයි. මොකද කලින් නැති පැති වලට දැන් ඩෙන්ගු ව්‍යාප්ත වෙලා තියෙනවා. හොඳයි. පුංචි අවස්ථාවක් දෙන්න වෛද්‍යවරුනි අපි ඉක්මනින් වෙලාව දැනගන්න සුළා. විශේෂයෙන්ම දැන් මේ තදාසන්න නගරවල පහුගිය කාලයේ මේ ගෝලීය වසංගත තත්ත්වය COVID-19 නිසා අපි නිවසේම නිරෝධායනය වුණා. ඒක නිසා යම් තාක් දුරකට ඒ තත්ත්වයට අර පිරිසිදු කිරීම වගේ කාරණා මගහැරුණ නිසා මේ පැතිරීම වැඩි වෙලා තියෙනවා. ඒකත් එක කාරණයක්. ඊට අමතරව මිනිසුන්ගේ සංචරණය ගොඩක්ම සීමා වුණා. මේ පහුගිය මාස කාලෙදී තුල නමුත් අපේ වර්ෂාපතන යම් කිසි දායකත්වයක් ලැබුණා. මේකට මොකද ගොඩක් වෙලාවට අපේ ලංකාවේ නීති දිග සහ ඉසාන දිග මෞසම් වර්ෂාවත් ආශ්‍රය කරගෙන තමයි ඩෙන්ගු රෝගීන් වැඩිපුර වාර්තා වෙන්නේ. මේ අවුරුදු තමයි තරමක් වීලි කලකුණක් මේ දිගටම වගේ තිබුණ නිසා මදුරුවම් බෝන ස්ථානත් ගොඩක් අඩු වුණා. ඒත් එක්කම කොවිඩ් තත්ත්වය නිසා මිනිස්සු ගොඩක් කාට සංචලන සීමා වෙලා නිවස රැඳී හිටියා. නිවස රැඳී සිටි කාලය තුලදී ගොඩක් අය උනන්දු වුණා තමන්ගේ නිවසවල තියෙන බ්ලීඩින් ප්ලේසස් නැත්නම් ඩෙන්ගු බෝන ස්ථාන ඉවත් කර ගැනීමට. ඒත් එක මාධ්‍ය නිරන්තරයෙන් දැනුවත් කරා ඒක කරන්න කියලා. ඉතින් මම හිතන්නේ ඒකත් එක හේතුවක් වුණා මේ අවුරුදු ඩෙන්ගු රෝගී අඩු කරන්න. ඇත්තටම තමන්ගේ නිවස තමන් ওই විදිහටම පිරිසිදු කරගන්නවා නම් කොයිතරම් දුරට
හොඳද කියලා බලන්නකො දැන් වෛද්‍යතුමා කිව්වාගේ පහුගිය කාලේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම අධි අවදානම් කලාපයකට තිබුණේ. ප්‍රාදේශීය ලේකම් කොටස 15 14ක්ම නම් කිරීමකට ලක් කරා අධි අවදානම් කලාපයක් විදිහට. ඒක දැන් සුබදායක තත්ත්වයක් වෙලා තිනවා මේ ඔය දිස්ත්‍රික්කයේ ඇතුලේ වගේම මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ වගේම ඉදිරි තියෙන අනිකුත් දිස්ත්‍රික්කවලත් ඒ විදිහටම හොඳට ක්‍රියාත්මක වෙනවා නම් මේ තත්ත්වය හරි ඉක්මනින් වළක්වා ගන්න පුළුවන්. මේ වෛද්‍යතුමනි දැන් මේ මහජනතාව විදිහට මිනිස්සු විදිහට අපිට වගකීමක් තිබෙනවා අපි ගැන සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ අනික් කෙනාව අපහසුතාවයට පත් නොකර අපිට අපි ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත්. කොහොමද පුද්ගලයන් විදිහට තමන් පිළිබඳ මේ කාරණාවේදී පරිසරය පුද්ගලයන් කොහොමද සමීපව හරි නිවැරදි විදිහට ක්‍රමවේදයක් සකසාගත යුත්තේ මේ කාරණාවෙන් වැළකෙන්න? පුද්ගලයන් විදිහට මේ කාරණාවේදී තමන් විශේෂයෙන්ම වග කියන්න ඕනි තමන්ගේ ගෙදර සහ ගෙදර අවට පරිසරය ඩෙන්ගු මදුරුවන් බෝවීමෙන් තොර පරිසරයක් කිරීම තුලින්. ඒක නිසා තමන්ගේ නිවස අවම වශයෙන් සතියකට බරක්වත් පිරිසිදු කරලා තමන්ගේ ගෙදර වතුර රැඳෙන තැන් ඉවත් කරලා මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීම තුලින් තමන්ට පුළුවන් තම නිවසේ මදුරුවන් බෝවීම වළක්වා ගන්න. ඒ තුලින් අවට අසල්වැසියාටත් ඒකෙන් සහනයක් ලැබෙනවා. මොකද තමන්ගේ නිවස තුල තමන්ට බෝවීම් නැත්තම් බෝවීමට ඉඩකඩ සපයන අවස්ථාව නැත්තම් එහා ගෙදරටත් ඒක ඵලදායි වෙනවා. මොකද මේ ගෙදර ඩෙන්ගු ෆ්‍රී නිසා. එතකොට හැම පුරවැසියෙක්ගේම වගකීම තමයි තම නිවස සහ තම නිවස අවට පරිසරය ඩෙන්ගු මදුරුවන්ගේ බෝවීම වළක්වීම සඳහා කටයුතු කිරීම. වෛද්‍යතුමනි දැන් මේ සාමාන්‍යයෙන් අපි කොයිතරම් කාර්යබහුල වුණත් සතියන්තයේ හෝ අපිට ලැබෙන ඉඩකඩේදී බොහෝ නිවස් පිරිසිදු කරනවා. හැබැයි අපේ අවධානය යොමු නොවෙන නමුත් වතුර එකතු වෙන පුංචි ස්ථානවල ඩෙන්ගු රෝගය පැතිරීමට ලොකු දායකත්වයක් සපයනවා. අපි ඒ පිළිබඳව දැනුවත් කිරීම කරමු. විශේෂයෙන් ශීතකරණය තුළ වායු සමීකරණය තුළ අපි සුන්දරත්වයට තියෙන මල් බඳුන් තුළ අදටත් අපි ඩෙන්ගු බෝවන ස්ථාන කියලා ගණන් ගත්තොත් 60ක් තියෙන්නේ අපිට මේ ඉවත් කරන්න පුළුවන් ස්ථානවල තමයි ඩෙන්ගු බෝවීම තියෙන්නේ. එතකොට ඉවත් කරන ස්ථාන කිව්වොත් අපේ ගෙවල් වල වැහි පිහිලි, ෆ්‍රිජ් එකට වතුර එකතු වෙන තැන්, ඒ වගේම කූඹි උගුල්, ඒ වගේම මල් පෝච්චි, අලංකරණයට තියෙන මල් පෝච්චි, ගුරුලේත්තු, ඒ වගේම තමයි දැන් අපි ගොඩාක් මේ දැකලා තියෙන එකක් තමයි මේ අතහැරලා දාලා තියෙන තමන්ගේ නිවස්වල තියෙන සනීප ආරක්ෂාව සඳහා තියෙන වැසිකිලි. එතකොට ඒ තුල බෝවීම් වැඩි වෙලා තියෙනවා. එතකොට අපි හැමතිස්සෙම බලන්න ඕනේ අපි නිවස සුද්ධ කරනකොට තමන්ගේ වැහි පිහිලි පිරිසිදු වෙලාද, ඒ වගේම තමන්ගේ ශීතකරණයේ එකතු වෙන වතුර ටික සතියකට වරක්වත් අයින් කරලා හොඳට සෝදලා නැවතත් මේ ෆ්‍රිජ් එක තුලට දාන්න, තමන්ගේ අලංකරණයේ සඳහා තියෙන බඳුන් ඒව සෝදන්න, ඒ වගේම තමයි තමන්ගේ අතහැරලා දමලා තියෙන ඒ වැසිකිලි නිරන්තරයෙන් පිරිසිදු කරලා තමන් පාවිච්චි කරන්නේ නැත්නම් ඒක වහලා දාන්න. වෛද්‍යවරුනි දැන් අර පුංචි මතයක් තියෙනවා දනා මේ පැහැදිලි ජලයේ විතරයි ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙන්නේ. අපිරිසිදු ජලයේ එහෙම වෙන්නේ නැහැ කියලා. ඒක වෛද්‍ය විද්‍යාත්මක ඇත්තටම නිවැරදිද? එහෙම නැත්නම් පර්යේෂණ මට්ටමින් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවද වෛද්‍යතුමනි? ඩෙන්ගු මදුරුවන් බෝ වෙන්නේ පිරිසිදු ජලයේ. පිරිසිදු ජලය තමයි බෝ වෙන්නේ. ඒක නිසා තමයි වැහි පිහිලි, ඒ වගේම ඔය බඳුන්, ඒ වගේ තැන්වල බෝ වෙන්නේ. ඒ නිසා අපිරිසිදු ජලයේ වෙන මදුරුවන් බෝ වුණත් ඩෙන්ගු මදුරුවන් බෝ වෙන්නේ නැහැ. දැන් මේ වෛද්‍යතුමනි දැන් ගොඩක් වෙලාවන් වලට අපි සාමාන්‍ය උණක් හැදුනහම වෛද්‍යවරයෙකු ළඟට යෑම හමුවීම සමහර වෙලාවන් වලට මම හිතන්නේ අපි හරි අඩුයි. අපි කරන්නේ ගෙදර තියෙන මොනා හරි එක්කෝ ගොඩ වෙදකමක් හරි නැත්නම් සාමාන්‍ය මොනා හරි බෙහෙත් වර්ගයක් අපි භාවිත කරලා අපි ගෙදරට වෙලා ඉන්නවා. කොයිතරම්නම් උණ වැඩි වුණත් සමහර පුද්ගලයන් අදටත් ඒක ගණන් ගන්නේ නැහැ. නිවසටම වෙලා ඉඳලා මොනා හරි ප්‍රතිකාරයක් කරලා ගොඩ වෙදකමක් කරලා මේකෙන් ගොඩ යන්න පුළුවන් කියලා හිතන පිරිසක් ඉන්නවා. මේක සාධාරණද? මේක හරිද? මේක වැරදි නම් මොකද්ද කරන්න ඕනේ? අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. මෙහෙමයි. ඇත්තටම ඩෙන්ගු රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් නැහැ තමයි. නමුත් මේකෙදි දින 3 පහ වුණාට පස්සේ මේ කියනවා සංකුලතා. රුධිරය වහන වෙලා මරණාසන්න තත්ත්වයට දක්වා පත් වෙන්න පුළුවන්. ඒක ගොඩක් අය අපි දැක්ව දෙයක් තමයි අපි සමහර පැතිවල ගියාම
මොකද මේකට ප්‍රතිකාරයක් නැහැනේ අපි හොස්පිටල් එකට ගියත් අපි දෙන්නේ පැරසිටමෝල් පෙත්තක් සහ සේලයින් එක. ඉතින් මේක මිනිස්සු දැන් වැරදි අදහසක් කරනවා මේක ඉස්පිතාලේ ගතවට බෙහෙතකුත් දෙන්නේ නැහැ. මොකද දෙන්නේ පැන්ඩෝල් එකක් දෙනවා මේ වතුර බොන දෙනවා ඔච්චරනේ කරන්න කියලා ගොඩක් අය වෛද්‍ය ප්‍රතිකාර කරනවා යොමු වීම මැලිකමක් දැක්වුවා පහුගිය කාලේ. නමුත් ඇත්තටම මේක වැරදි. මොකද ඩෙන්ගු රෝගයේ මුල දවස් දෙකේ පවුනට පස්සේ තාම සුළු කොටසකට යම් කිසි කොටසකට එන්න පුළුවන් සංකුලතා. රුධිර වහන වෙලා කම්පන දක්වා ගිහිලා මරණ වෙන්න පුළුවන්. මේක හැමෝටම පොදු නෑ. නමුත් 95% විතර මේක සාමාන්‍ය උණක් බවට පත් වෙලා හොඳ වෙනවා. නමුත් 5% ප්‍රමාණයකට මේක මරණාසන්න දක්වා යන්න පුළුවන්. නමුත් මේක කාටද මරණාසන්න වෙන කියලා කල්තියා කියන්න බෑ. ඒක නිසා මේ මුල අවස්ථාවේදී ඩෙන්ගු රෝගය මොන වුණක් වුණත් දින දෙකකට වඩා උණ තිනවනම් අවශ්‍ය රුධිර පරීක්ෂණය ෆුල් බ්ලඩ් කවුන්ට් කියන පරීක්ෂණය කරලා ඉවරලා අදාළ වෛද්‍ය උපදෙස් ගන්න කියන තමයි මේ රෝගයේ වැළඳන සෑම කෙනෙකුටම වෛද්‍යතුමනි සංකූලනතා ඇති වෙන්න පුළුවන්ද? ඒ ප්‍රවණතාවය තියෙනවා. නෑ ඒ ප්‍රවණතාවය මෙමය. සාමාන්‍යයෙන් 95%කට මේකේ ස්ටේජ් කීපයක් තියෙනවා. සමහර අයට මේක උණ නැතුව නිකන් හැදුනාද කියලාවත් දැන නැතුව එන්න පුළුවන්. නමුත් යම්කිසි කොටසකට තියෙනවා උණ විතරක් හැදිලා සංකූලතා ඇති වෙන්නේ නැහැ. වෛද්‍යවරුනි පුංචි අවස්ථාවක් දෙන්න මෙතන විසඳා ගන්න. දැන් උණ හැදෙන්නේ නැති කෙනෙකුට උණ කියන්නේ රෝග ලක්ෂණයක්. එවැනි තත්ත්වයක් නම් කොහොමද ඩෙන්ගු කියලා හොයාගන්න පුළුවන් ලක්ෂණ අපිට තියෙනවා? ඒක ඇත්තටම පසු කාලේ තමයි හොයාගන්න පුළුවන් රුධිර පරීක්ෂාවක් මගින්. මෙයාට කලින් වැළඳලා තියෙනවා කියන එක. මම ඒකට පොඩි උදාහරණයක් දෙන්නම්. දැන් ওই තත්ත්වයට මමපත් වුණා. දැන් ඇත්තටම වෛද්‍යතුමනි මට එහෙම උණක් ඇත්තටම හොඳම අවස්ථාව මට ලැබුණේ. ඒ කියන්නේ මට එහෙම උණක් හැදුන්නේ නැහැ වෛද්‍යතුමනි. මට උණක් හැදුනේ නමුත් මට තිබුණේ ඇඟේ පොඩි වේදනාවක් විතරයි මේ අස්ථි වේදනාව විතරයි. නමුත් මම මේ අස්ථි වේදනාව නිසා මට හිතුණා මට එහෙම මේ ඩෙන්ගු ලක්ෂණයක් නෙමෙයි කියලා. උණක් පෙන්눔 කරන්නේ නැති හින්දා. එහෙමයි ඉන්න පුළුවන්. එහෙමයි මේ වෙලාවේ ගොඩක් අයට එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධානතම දේ උණ කියන එක නොපෙනෙන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලාන්ත ගතියක් සහ ඇඟපතේ වේදනාව විතරයි. එහෙමනම් වහාම මේකද මේ තත්ත්වේ. වහාම වෛද්‍යවරයෙක් හමු වීම අත්‍යවශ්‍යමද? මොකද මම දින 3ක්ම හිටියා ওই තත්ත්වේ. නිවසටම වෙලා. මෙහෙමයි ඒක දැන් මම කිව්වේ ඒ හැදෙන අයගෙන් බහුතර යම්කිසි කොටසකට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. සංකෘතතාවට යන්නේත් නැහැ. තව කොටසක් ඉන්නවා උණත් එනවා රෝග ලක්ෂණත් එක්ක සංකෘතතාවයට පත් වෙන උණ තියෙන කට්ටිය. තව කොටසක් ඉන්නවා උණත් එක්ක සංකෘතතාවයට යන්න පුළුවන් වෙන කට්ටිය. ඉතින් මේ ඒ උණත් එක්ක සංකෘතතාවයට යන කට්ටිය බොහොම අඩි 5% වගේ ප්‍රමාණයක් තමයි සංකෘතතාවයට යන්නේ. ඉතින් මං කිව්වේ ඒ 5% කියන කොටස අපිට කල් තියා කියන්න බෑ කවුරු මේ තත්ත්වයටපත් වෙයිද කියන එක. බහුතරයක් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. යම්කිසි තව කොටසක් වෙන උණ පෙන්නනවා රෝග සංකෘතතාවයට යන්නේ නැහැ. තව කොටසක් උණත් එක්ක සංකෘතතාවයට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර කලින් කියන්න බෑ කවුරු මේක සංකෘතතාවයට ආවිද කවුරු මරණයටපත් වෙයිද කියන්න බෑ. ප්‍රතිකාරකුත් නැහැ. අපි දැන් තියෙන ප්‍රතිකාරකම අපි කරන්නේ අර සීලෙන් දීලා අවශ්‍ය අර ප්‍රෙෂර් එක මුත්‍රා පිටියම චෙක් කරලා ඒ ප්‍රතිකාර තමයි කරන්නේ. හොඳයි වෛද්‍යතුමනි දැන් අපි හිතමු ධනංජය වගේ කෙනෙකුට මේ වේදනාව කියන්න තේරෙන පුංචි දරුවෙකුටත් ඩෙන්ගු රෝගය වැළඳෙන්න පුළුවන්. අන්න එතනදී අපිට විශාල අවධානමක් තියෙනවා. දරුවෙකුට මේක ප්‍රකාශ කරන්න දැනෙන්නෙත් නැහැ. අපිට දරුවෙකුට උණ කියන ලක්ෂණය පෙන්눔 කරන්න නැත්නම් දෙමාපියන්ට වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්නත් බැහැ. එවැනි තත්ත්වවලදී අපි දරුවෝ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මොන වගේ මෙහෙමයි දැන් ඒ ඒසිම්ප්ටොමැටික් අපි කියන්නේ ඒසිම්ප්ටොමැටික් කියන කට්ටියට එයාට සංකෘත ඇති වෙන්නේ නැහැ. ඒසිම්ප්ටොමැටික් කොටසක් ෆීවර් උතරක් උණ විතරක් තියෙන කොටසක් ඉන්නවා උණත් එක්ක සංකෘත යන කට්ටිය ඉන්නවා. ඒතර අපි එතනම අපි දන්නෙත් නැහැ බහුතරයට අපිට ඩෙන්ගු වෙලෙදලාන්ද කියලා. ඒක පසු කාලේ රුධිර පරීක්ෂාවකින් තමයි කරන්න පුළුවන්. ඉතින් ඒ අයට බය වෙන්න දෙයක් නැහැ ඇත්තටම. ඒ සංකෘතයට යන්නේ නැහැ. උණත් බොහෝ විට උණත් එක්ක ආවොත් තමයි සංකෘතතාවට යන්නේ දවස් 3කින් පසුව. දැන් මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමියගෙන් අහන්න ඕනේ දැන් ඇත්තටම ගොඩක් වෙලාවන් වලට ප්‍රාදේශීය මට්ටමින් ඉන්න අයත් එක්ක බොහොම සමීපව කටයුතු කරන පිරිසක් ඔබේ නියෝජිත මණ්ඩලය ගොඩක් වෙලාවන් වලට දැන් මේ සමහර වෙලාවන් වලට ප්‍රාදේශීය මට්ටමින් වෙන දැනුවත් කිරීම මම හිතන්නේ වැදගත් වෙනව නේද? දැන් අපි උදාහරණයක් විදිහට ඔබතුමියගේ බල ප්‍රදේශයේම ගමු දොම්පේ. දොම්පේ කියන ප්‍රදේශය තුල මේ පිළිබඳව කොහොමද වාර්තාගත තත්වයන්? එතකොට මේ තත්වයන් වලදී කොහොමද සමාජ දැනුවත් කිරීම සිදු කරේ මේ කාල සීමාව තුල සහ ඉදිරියට? දැන් අපේ දොම්පේ බල ප්‍රදේශයේ නාගරික සහ අර්ධ නාගරික සහ ගමක් හැටියට කොටස් තුනක් තියෙනවා. කොටස් තුනම තියෙන බල ප්‍රදේශයක්. එතකොට අපි දැන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම
අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාශ මට්ටමින් තමයි සියලුම දේවල් කරන්නේ. මොකද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ ප්‍රධානම කාර්යයක් වෙනවා ඩෙන්ගු මර්ධන කටයුතු කිරීම. එතකොට ඔහු තමයි ගොඩක් වෙලාවට ඒක සම්බන්ධීකරණය කරලා වැඩසටහන් කරන්නේ. මේ ඩෙන්ගු රෝගය පිළිබඳව වැඩසටහන් දියත් කිරීමේදී ප්‍රාදේශීය මට්ටමින් අපි තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඩෙන්ගු කමිටුවක්. එතකොට ඒ කමිටුවට අපි එකතු වෙලා සිටිනවා අපේ ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ඒ වගේම කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, කෘෂිකර්ම නිලධාරීතුමා, ඒ සියලු දෙනාම ඒක රාශි වෙලා තමයි අපි මේ වැඩසටහන අපි සති දෙකකට සැරයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අපි රැස් වෙනවා මේ ඩෙන්ගු කමිටුව. රැස් වෙලා අපි සති දෙකක අපේ ප්‍රගතිය අපි සාකච්ඡා කරනවා. අපිට මෙච්චර රෝගීන් ප්‍රමාණයක් මේ සති දෙක තුල වාර්තා වෙලා තියෙනවා. එතකොට අපි කොච්චර ප්‍රමාණයක් මේවා බලලා තියෙනවද? එතකොට අපි කොච්චර දූමායන කටයුතු කරලා තියෙනවද? එතකොට අපි ඊළඟ සති දෙකේදී අපි කොහොමද වැඩසටහන් දියත් කරන්නේ? එතකොට මේ සතිය අපිට කොච්චර වාර්තා වෙලා තියෙන බල ප්‍රදේශවල වැඩිපුර වාර්තා වෙලා තියෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාශ වලට අපි වැඩි අවධානයක් දෙනවා. දීලා අපි වැඩසටහන ඉදිරි සති දෙකේ ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ අපි නැවතත් සති දෙකකට වරක් හම්බ වෙනවා. හම්බ වෙලා එහෙම කරගෙන තමයි අපි අපේ බල ප්‍රදේශවල මේ ඩෙන්ගු ව්‍යාප්තිය වැඩිවීම වළක්වාගෙන අවම කරගන්න. වෛද්‍යතුමනි දැන් මේක ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වෙන විදියට දැනුවත් කිරීම, එහෙම නැත්නම් පිරිසිදු කිරීම, ඒ වැඩමුළු පැවැත්වීම, ඒ වගේ කාරණා කොහොමද සිදුවන්නේ? මෙහෙම ඇත්තටම ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයෙන් තමයි ලංකා පුරාම මර්ධන කටයුතු සඳහා දායකත්වය දක්වන්නේ. ඔවුන් විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය පුරාම ඩෙන්ගු සති ක්‍රියාත්මක කරා. ඒ කියන්නේ වර්ෂාව ආරම්භ වීමට කලින් එක සතියක් ක්‍රියාත්මක කරා මාර්තු මාසේ. ඊට පස්සෙ ඒ ඉසාන මොසමට කලින් නිර්දිග මොසමට කලින් ඊට පස්සේ ඉසාන දිග මොසමට කලින් ආයි වැඩසටහනක් රැස්ති කරනවා ඩෙන්ගු සතියක්. මේ සතිය පුරාම මේ අපි ත්‍රිවිධ හමුදා සහ පොලිසිය සමාජයෙන් එකතු කරගෙන ලංකා පුරාම ආවරණය වෙන විට ඩෙන්ගු බෝ වෙන පරිශ්‍රීවත් කිරීම වැඩසටහන් ක්‍රියාත්මක කරා. නමුත් මේ අවුරුද්දේ තමයි ඇත්තටම කරන්න බැරුව ගියේ. මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි ලෑස්ති කරලා තිබිච්ච ඒ ඩෙන්ගු සතිය අපිට ක්‍රියාත්මක කරන්න බැරුව ගියා ජාතික ඩෙන්ගු මර්ධන ඒකකින් කරන. නමුත් ඊට අමතරව අපි දින කීපයක් ලෑස්ති කරගෙන ඩෙන්ගු මර්ධන ඒකකින් විශේෂයෙන් ඔය රෝගීන් වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්ක සහ ඒ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ ආශ්‍රය කරගෙන විශේෂ ඩෙන්ගු මර්ධන වැඩසටහන් දින කීපයක් පුරා කරගෙන ගියා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය සහභාගී කරගෙන. මම හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කෙත් අපි මේ 26 27 සහ 27 28 29 කියන දවස් තුනේ තෝරාගත සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාශ 5ක අපි ක්‍රියාත්මක කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අර ඩෙන්ගු සතිය ක්‍රියාත්මක නොකරුණත් ඩෙන්ගු වැඩිපුර වාර්තා වෙන කාලවලදී මේ අවදානම් ප්‍රදේශ ආශ්‍රය කරගෙන ත්‍රිවිධ හමුදාවත් සහභාගී කරගෙන මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අවුරුද්ද පුරාම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් සිතාර දැන් පාසල් පටන් අරන් දැන් පාසල් පටන් ගන්නවත් එක්කම අර පෙර තිබුණු තත්ත්වය නෙමෙයි දැන් ඉස්සරහට උදා වෙන්නේ. ඒකට යම්කිසි ක්‍රමවේදයක් සූදානම් කරලා තිබෙනවාද දැන් මේ පාසල් පටන් අරන් තියෙන නිසා පාසල් මට්ටමින් එතකොට මේ කලාප මට්ටමින් කොට්ටාස මට්ටමින් මේ පාසල් පද්ධතිය තුල දරුවා රැක ගැනීම කියන කාරණා මොකද ජාතියේ ජීවනාලිය කියලා අපි හඳුන්වන්නේ යෝන් පරපුර. ඒතර තරුණයන් මේකට මං හිතන්නේ දරුවොත් අයිති වෙනවා. මොකද එතනට තමයි දරුවෝ යන්නේ. එහෙනම් ඒ සම්බන්ධව කොහොමද ක්‍රමවේදයක් සැකසීලා තිබෙන්නේ? ඔබ දෙදෙනාගෙන් කැමති කෙනෙකුට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ මට්ටමින් අපි පාසල් පටන් ගැනීමට පෙර කීට විද්‍යාඥයින් දාලා ඒ පාසල් වල සෑම පරීක්ෂයක්ම පරීක්ෂා කරලා ඒ වාර්තා අදාළ කොට්ටාශ වෛද්‍යමනිය පුංචි අවස්ථාවක් දෙන ඉක්මනින් අපි වෙලාව දැනගමු. ඔබතුමිය නාටක අවස්ථාව. කීට විද්‍යාඥයින් යොදවලා කොහොමද පාසල තුල කීටෝ පැතිරීම සහ බෝවීම මොන වගේද කියලා අපි පරීක්ෂා කරලා ඒ වාර්තා කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට බාර දීලා තියෙනවා. ඒ වගේම පාසල් පටන් ගැනීමට පෙර මම හිතන්නේ සියලුම පාසල් දෙමාපියන් කැඳවලා පිරිසිදු කිරීම කරලා තිනවා. සමහර පාසල් වල බ්‍රීඩින් වැඩි පාසල් අපි දුමායන කටයුතු කරලා තිනවා. ඒ වගේම තමයි ඇබේට් යොදලා තියෙනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා නිරන්තරයෙන් මොකද කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමත් අපිත් එක්ක ඒක රාශි වෙන නිසා සෑම විටම අපි දැනුවත් කරනවා මේ පාසලේ බ්‍රීඩින් මෙතන තියෙනවා වහම ඉවත් කරන්න මේ පාසල මේ විදිහට පිරිසිදු කරන්න ඉක්මනට වැඩසටහන් කරන්න කියන
දේ අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හැටියට අපි පාසල් වලට ලබා දෙනවා. හොඳයි. තාමත් ධනංජය මේ පවතින්නේ දිගින් දිගටම වැසි කාලය, කෙටි වැසි වුණත් ඉදිරියටත් වැසි කාලය පවතිනවා. වෛද්‍යවරුනි දැන් මේ ඩෙන්ගු රෝගය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පිළිබඳව නිරන්තරයෙන් සමාජය තුළ විවිධ මත තියෙනවා. මෙන්න මේ පරීක්ෂණය කරන්න ඕනේ පැය 24ක් තුලදී දැනගන්න පුළුවන් පරීක්ෂණ තියෙනවා කියනවා. ඇත්තටම වෛද්‍ය නිර්දේශය කුමක්ද? උණ සහිත ඩෙන්ගු රෝගයක් නම් පරීක්ෂණ ක්‍රමවේදය කොහොමද සඳහන් වෙන්නේ? මෙහෙමයි උණ කියන එක ඇත්තටම රෝග ලක්ෂණයක්. උන්නට ඒකම හේතුව ඩෙන්ගු නෙමෙයි. තව හේතු කීපයක්ම තියෙනවා. එතකොට උණ ඩෙන්ගු කියන්නේ එක රෝගයක් විතරයි. නමුත් අපි ඩෙන්ගු බහුල වාර්තා වන ප්‍රදේශයක රෝගියෙක් ආවොත් උණ සහිතව මෙයාට අපි මූලිකවම අපි හිතනවා මේක ඩෙන්ගු වෙන්න පුළුවන් කියන එක අපි මොකද හිතලා ඊට පස්සේ තමයි අනිත් ඒවා ගැන හිතන්න ඕන. ඒතකොට මුලින්ම අපිට ඇත්තටම කිව්වොත් පරීක්ෂණ ගැන ඔබතුමිය නිසා ඩෙන්ගු හඳුනා ගන්න මූලික පරීක්ෂණ කීපයක්ම තියෙනවා. අපි එකක් තමයි මූලික අවස්ථාව හඳුනා ගන්න පරීක්ෂණයක් තියෙනවා. ඒක රුධිර ආහාර කරන පරීක්ෂණයක් NS1 කියන පරීක්ෂණය. මේකෙන් අපිට ස්ථිරම කියන්න පුළුවන් මේ පුද්ගලයාට ඩෙන්ගු රෝගය වැළඳලා තියෙනවද කියන එක. නමුත් මේකේ බොහෝ විට සමහර අවස්ථාවලදී මේක false negative කියන්නේ 100%ක්ම නෙවෙයි ඕනම පරීක්ෂණයක 100%ක් positive වෙන්නෙත් නැහැ 100%ක් negative වෙන්නෙත් නැහැ. කලාතුරකින් මේක negative වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් මේක negative කියලා අපිට මේකෙන් සීමා වෙන්න නරකයි. උණ දවස් 3කට වඩා වැඩිපුර තියෙනවා නම් අපි කියන්නේ දැන් අපි මුලින් සඳහන් කරේ දින 3කට වඩා උණ තියෙනවා නම් අපිට ඉදිරි පරීක්ෂණ වලට යන්නේ කියලා. නමුත් දැන් කියන්නේ අපි දින 2කට වඩා උණ තියෙනවා නම් full blood count කියන පරීක්ෂණයට යන්නේ කියන එක. ඉතින් ඒ පරීක්ෂණය අර NS1 කියන පරීක්ෂණය නෙගටිව් වුණත් full blood count කියන පරීක්ෂණය අනිවාර්යයෙන්ම දින 2කට වඩා උණ තියෙනවා නම් කරන්න ඕන. ඒ අනුව අපිට පුළුවන් මුල අවස්ථාවේදී මේක වෛරස් වුණ ඩෙන්ගු එකක්ද නැත්නම් වෙන එකක්ද කියන තත්ත්වය හොයාගන්න. ඊට අමතරව රෝගියා තවදුරටත් පරක් වෙලා දින 4ක් 5ක් ගත වෙලා આવොත් NS1 කියන පරීක්ෂණ අමතරව අපි ප්‍රතිදේහ බලන පරීක්ෂාවක් කියනවා. ඒ අනුව හොයන්න පුළුවන් අපිට මෙයාට කලින් ලෙඩින්ද නැත්නම් ඩෙන්ගු වැළඳලා තියෙනවද කියන තත්ත්වය හොයන්න පුළුවන් ඒ රුධිර ආර්සව කරන පරීක්ෂණ වලින්. ඔබතුමාගේ බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක වන ක්‍රමවේදයමද සමස්ත දිවයින පුරාම ක්‍රියාත්මක වෙන්නේ? මේක ඇත්තටම ලංකාවේ පාවිච්චි කරන ක්‍රමවේදය. මේක රෝගියෙක් කළමනාකරණය පිළිබඳ අපිට තියෙන මාර්ගෝපදේශ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කරපු ඒ මාර්ගෝපදේශ අනුව තමයි හැම රෝගියෙක්ම කළමනාකරණය කරන්නේ රෝහල් වලදී. මේක අපි ලංකාවෙන් ප්‍රැක්ටිස් කරන විදිය. වෛද්‍යතුමිනේ දැන් ඇත්තටම මේ අපි හරි අඩුවෙන් තමයි ඕනම අවස්ථාවකදී සිතාරා මේ විවේක ගන්න. අපි කැමති නෑ විවේක ගන්න. අපි කැමති වැඩ කරන්න. නිවසට පුරු වෙලා තියෙන. උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් නිවසට වෙලා ඉන්න මිනිස්සු හරි අඩුයි. දැන් මේ වෙලාවේ අපිත් එක්ක කාර්යාලවල සමහර අය එකතු වෙලා මේ වෙලාව ඉන්නවා බලාගෙන ඉන්නවා. ජාතික රූපවාහිනිය බලන බොහෝ පිරිසක් ඉන්නවා කාර්යාලවල. ඉතින් දැන් මේ වෙලාවෙත් සමහර අයගේ යම් කිසි මොකක් හෝ රෝගයක් තිබුණත් රෝග ලක්ෂණයක් තිබුණත් වැඩ කරනවා. මොකද විවේකයේ ගන්න පිරිස හරි අඩුයි. කෙනෙකුට මේ වගේ දෙයකදී විවේකය කොයිතරම් දුරට වැදගත් වෙනවාද? එය රැක ගැනීම කොයිතරම් දුරට සුදුසුද කියන කාරණාව අපි පැහැදිලි කළොත් එහෙම. උණ කියන රෝග ලක්ෂණේ පහළ වුණොත් අපි හැමතිස්සෙම අපි ඩෙන්ගු අවදානම් කලාපයක ඉන්න නිසා අපි හැමතිස්සෙම සැක හිතනවා මෙයා ඩෙන්ගු රෝගියෙක් වෙන්න පුළුවන් කියලා. එතකොට අපි හැමතිස්සෙම රෝගියාට අවවාද කරනවා ඔයා මේ බෙහෙත් ගන්න. පුංචි බාධා කිරීමක්. ඔය අවවාද පිළිගන්නවද මිනිස්සු? පිළිගන්නව අඩුයි. අඩු නිසා තමයි මේ ගැටලු ඔක්කොම මතුවලා තියෙන්නේ. ඉතින් අපි අවවාද කරනවා ඇත්තටම මේ විවේක ගන්න. මේ බෙහෙත් මාත්‍රාව හරියට ඒ වෙලාවට අරගෙන විවේකීව ඉන්න. විවේකීව ඉඳලා Tamanට අඩු වෙන්නේ නැත්නම් මේ කාල සීමාව තුළ ඔබ රුධිර පරීක්ෂණ කරගෙන වහම වෛද්‍යවරයෙක් ළඟට විවේකයේ තමයි ඇඳ විවේකය අරගෙන වෛද්‍යවරයා වෙතට යොමු වෙන්න කියලා. එතකොට තමයි අපිට බලන්න පුළුවන් ඇත්තටම මෙයා මොන වගේද කියලා. ඉතින් මේ වගේ ඩෙන්ගු කියන රෝගයේදී පුද්ගලයෙකුට විශේෂයෙන්ම ඇඳ විවේකයේ කියන එක වඩාත්ම වැදගත් වෙනවා. හොඳයි. ධනංජය ඇත්තටම රෝගියෙක් නොවි ඉන්න පුළුවන් නම් තමයි ඒක හොඳම දේ ඒක තමයි. නමුත් රෝගියෙක් වුණොත් එතනින් එහාට අපි පරිස්සම් වෙන්නේ කොහොමද? වෛද්‍ය උපදෙස් පිළිපදින්නේ කොහොමද? සහ රෝගීන් පසුවත් අපේ සාමාන්‍ය ජීවිතය පවත්වා ගැනීමේදී මොන වගේ කාරණාද දැනගන්න ඕනි කියන දේ අපි ඔබට කියන්න සූදානම් කෙටි විරාමයකින් පසුව.
නැවතත් ඔබ බදාදා නුගසෙවන සමගින් අපි පළවෙනි හෝරාව තුළදී මේ කතා බහ කරමින් ඉන්නේ ඩෙන්ගු රෝගය මර්ධනය කරගන්නේ කොහොමද පැතිරීම වළක්වා ගන්නේ කෙසේද යන රටේ මහ ජනතාව විදිහට අපි හැමෝටම තනි තනිවම පවුලක් විදිහට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ධනංජය. ඇත්තටම වෛද්‍යමුනි දැන් ඩෙන්ගු රෝගය වැළඳුනායින් පසුව සමාජය තුළදී පවතින මතයක් ටිකක් වෙනස්ම සංස්කෘතියක් තියෙනවාදෝ කියලා අපිට හිතෙනවා. වෛද්‍යවරු මුණ ගැහෙන්න යන පිරිසක් ඉන්නවා. ඒ වගේම මුණ නොගැහෙන්න යන පිරිසකුත් ඉන්නවා. වෙන වෙන අත්බෙහෙත් ප්‍රතිකර්ම සඳහා යොමු වෙන පිරිසක් ඉන්නවා. ආහාර ලබා දීම පිළිබඳව වෙනම ක්‍රමවේදයක් සමාජ මාධ්‍යයේ හඳුන්වා දෙමින් යනවා. ඩෙන්ගු රෝගය වැළදීලා යම් තාක් දුරකට සුව වෙනකොට මෙන්න මේ විදිහට තමයි ඉන්න ඕනි කියන කාරණා ටිකක් සමාජය තුළ පැතිරෙනවා. ඇත්තට මේක වෛද්‍ය විද්‍යානුකූලව නිවැරදිව මතය සමාජගත කිරීම තමයි අපිත් වගකීම. මොකද්ද ඩෙන්ගු රෝගය සම්බන්ධයෙන් මේ මම අහපු මේ සඳහන් කරපු කාරණාවලට නිවැරදි ක්‍රමවේදය? ඇත්තට මම හිතන්නේ කලිනුත් මම කිව්වා මේ ඩෙන්ගු සඳහා ස්ථිර ප්‍රතිකාරයක් නැහැ. මේකෙදි අපි කරන්නේ රෝගියාගේ අපි දියර ප්‍රමාණය අපි ප්‍රමාණය මැනලා අපි කියන ප්‍රීතිතර බේල කියන්නේ ඒක තමයි කරන්නේ. ඊට අමතරව උන සමාන වෙන්න පැරසිටමෝල් වගේ ඖෂධ ලබා දෙනවා. ඊට අමතරව ඇඳ විවේකී බුදු මේ කලින් සඳහන් කරා සාමාන්‍ය අපි රෝගියෙක් ඩෙන්ගු රෝගියෙක් අපි මේ හොස්පිටල් එකේ මැනේජ් කරද්දී ඇඳෙන්වත් සාමාන්‍යයෙන් බහින්න දෙන්නේ නැහැ. අන්තිම තමයි මේ අපි මේ දියර ප්‍රමාණය මැනලා දෙන්නේ. මොකද මේකේ සංකෘතතාවය එන්න පුළුවන් ඒක වෙන්නේ අපි තියෙන රුධිර නාලිකාවේ තියෙන තරලය එළියට ගිහිල්ලා පීඩන අඩු වෙලා එක්ක ගොරවල අක්‍රිතාවයත් වෙලා අනිකුත් අයවත් මේ අක්‍රිත වෙලා රෝගියා මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය දැනගෙන තමයි අපි ප්‍රීඩ් තෙරපි කියන එක අපි කරන්නේ දියර පානය කරන්නේ මැනලා. ඊට අමතරව කෑම ගැනත් ලොකු ගැටලුවක් තියෙනවා. මේකෙදි ඇත්තටම ගොඩක් අය අසනීපයක් වුණාම පස්සේ කන්න දෙන්නේ නැහෙනේ. ගොඩක් අය කන්න දෙන්නේ නැහැ. නමුත් මේක ඇත්තටම වැරදි අදහසක්. මේකෙදි අපිට සාමාන්‍යයෙන් අභ්‍යන්තර රුධිර වහනයක් වෙන්න පුළුවන් නිසා වමනය ගියොත් මේක රුධිරයේද කියලා හොයාගන්න බැරි වෙන ආහාර තිබුණොත් දාහන තද පාඩ තියෙන දියර වර්ග කෝපි ඒකට තව කොකා කොලා වගේ අපි මම කිව්වත් ඒ තද පාඩ තියෙන ඒ වගේ ඒවා අරුණාම අනිත් දියර වර්ග දෙන්න පුළුවන්. හැබැයි දියර ගන්නකොට අපි මැනලා තමයි දෙන්නේ. ඒ වගේ රෝගියෙකුට ඒ අරුණාම ඝන ආහාර ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒක ගොඩක් අය අපි දැන් අසනීපයක් වෙච්චලාට අපේ ඇතුලේ අපි ඇත්තට මේක ප්‍රතිශක් තියෙන තමයි මේක සුව කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී හොඳ ආහාර අපිට දෙන්න ඕන. ඝන ආහාර වල ඕන ආහාරයක් ගන්න පුළුවන්. දියර ආහාර ගන්නකොට අර වමනේ ගියාම පාට හොයාගන්න බැරි දියර දෙන්න නරකයි. ඒකයි දැන් ඔබතුමා සඳහන් කරන්නේ ප්‍රතිශක්තිකරණය හරි වැදගත්. ඩෙන්ගු රෝගයනොත් මේක තමයි පාලනය කරගෙන යන්නේ. ආසාත්විකතාවයන් වලට නොයන්න කියන කාරණේ. ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම සහ ඒක ඉහළ තැනකට ගන්න ආහාර රටාව කොහොමද රෝගියෙක් වෙනුවෙන් අපි ගෙදරදී හදා ගන්නව නම් මොනවද නිර්දේශ කරන්නේ වෛද්‍යවරු? මේකට ඇත්තට විශේෂය කියලා ආහාර වට්ටෝරුවක් නැහැ. අපි සාමාන්‍ය කන ආහාරම දෙන්න පුළුවන්. විශේෂ වට්ටෝරුවක් කියලා අපි වෙනම දෙන්නේ නැහැ. අපි දියර මේ තමයි අපි පාලනය කරන්නේ. ඔව් දියර ප්‍රමාණය. ඒක අපි මැනලා තමයි දෙන්න ඕන. කෑම විශේෂයෙන් ගැටලුවක් නැහැ. ඒක අපි කන්න පුළුවන්. රෝගියාගේ ගොඩක් අය මේ අසනීපයක් වෙනවා අපේ කෑම රුචි අඩු වෙනවා. ඒ වෙලාවේදී අපි ගොඩක් අය වෙන වෙන කෑමනේ කන්නේ. නමුත් රෝගියා කැමති ආහාරයක් දෙන්න ගන්න පුළුවන් මේ වෙලාවේ ඝන ආහාරයක් කන්න පුළුවන්. ඔව් සමහර අය ඉන්නෝ නැහැදුනම කන්න බෑ. රුචියක් නැහැ. සමහර අය කන්න පුළුවන්. මොකද වෛද්‍යතුමනි දෙයියන්ගේ පිටෙන් මට නම් කන්න පුළුවන්. උනේ හදුනා වෙන්දරත් වැඩිය හොඳට. දැන් ඇත්තටම මේ වෛද්‍යතුමියනේ දැන් මේ ඕනම කෙනෙක්ට වගකීමක් නැතිනේ මේ කාරණාවෙදි. මේ වගකීම ඉටු කරන්නේ නැතිකමනේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි පොරොන්දුවක් දෙනවා රෝගයක් හැදුනාට පස්සේ අපි හරියට අපේ නිවස පිරිසිදු කරගන්නවා. නිවස අවට පිරිසිදු කරගන්නවා කියලා. නමුත් මේ පොරොන්දුව නොසලකිල්ලෙන් දෙන පොරොන්දුවක් සැලකිල්ලෙන් යුතුව බිඳලා හැකි කියනාසේ හරි ඉක්මනින් අපි අමතක කරනවා. අපේ වගකීම අමතක කරනවා. මම හිතනවා අපි ඒකට හොඳ පිළිතුරක් ලබා දුන්නොත් හොඳයි කියලා මේ තත්ත්වෙන් මිදෙන්න. ඔව් දැන් අපි ඇත්තටම මේ ගෙවල් නිරීක්ෂණය කරගෙන යනකොට ඒ වගේම දැන් ඩෙන්ගු රෝගීන්ගේ අපි අවට පරිසරය ඒ සියලුම දේවල් අපිට රෝගයක් වාර්තා වුණාම අපි නිරීක්ෂණය කරනවා. ඉතින් අපි දැකපු දෙයක් තමයි ඒ රෝගීන්ගේ නිවස තුල අපි ගොඩාක් වෙලාවට බැලුවොත් ඒ රෝගීන්ගේ නිවස තුලම තමයි මේ බෝවීම තියෙන්නේ. එතකොට අපි ඒවා ඔවුන්ට අයින් කරගන්න කියලා සුද්ධ කරන්න කියලා උපදෙස් දීලා සියලුම දේවල් කරාට පස්සේ අපි නැවත පසුවිපරමකට මාසයකට දෙකකට පස්සේ යනකොටත් සමහර වෙලාවට අපිට හම්බ වෙනවා ඒ නිවස් තුලම ඒ විදියටම ඒ බ්‍රීඩින් ප්ලේසස් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට ස්වයං වගකීමක් නැහැ
තමන් මේ රෝගයෙන් වැළකී සිටීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තමන් ගන්නෙ නැහැ කියන එක තුල තමයි මේ රෝගය ගොඩක්ම පැතිරී යාම තියෙන්නේ. දනංජය ඇත්තටම අපි මේ වැඩසටහන ගෙනෙන්නේ ඔබ තුල තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරන නිසා ඔබට නිවැරදි දැනුමක් ලබා දෙන්න. වෛද්‍යවරුනි දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඔබටත් ඇති මේ ප්‍රශ්නේ. ඩෙන්ගු රෝගයේව දෂ්ට කරපු මදුරුවෙක් තව කෙනෙක්ට දෂ්ට කරොත් ඩෙන්ගු රෝගය වැළඳෙන්න පුළුවන්ද? ඒ පිළිබඳව ඇත්තටම අපි නිවැරදිම කාරණාව මොකක්ද? ඩෙන්ගු රෝගයේ තියෙන පුද්ගලයෙකුට ඩෙන්ගු මතුරෙක් දෂ්ට කරලා තව කෙනෙකුට දෂ්ට කරොත් රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ රෝගියාගෙන් තව රෝගියෙකුට වෛරසය අරගෙන වාහකය තමයි මදුරුවා. මේක අරන් යන්නේ මදුරු විශේෂ දෙකක් මගින් අපි හැමෝම දන්නවා ඊඩිස් ඉජිප්ටයිස් ඇල්බෙක්ටස් කියන මදුරු විශේෂ දෙකෙන්. මේ මදුරු විශේෂ දෙකෙන් වුණාම අනිත් මදුරුවන්ට ඩෙන්ගු බෝ කිරීම හැකියාව නැහැ. මේ වර්ග දෙකට තමයි පුළුවන්. රෝගියෙක් හිටියොත් අපිට ඇත්තටම උදාහරණයක් මට කියන්න පුළුවන් අපි එක්තරා ප්‍රදේශයක මදුරුවෝ හිටියා. ඩෙන්ගු මදුරුවෝ හිටියා. නමුත් මේ මදුරුවා තුළ වෛරසය ශරීරගත වෙලා තිබුණේ නැහැ. මේ ප්‍රදේශයට ආවා එක්තරා ප්‍රදේශයකින් ඩෙන්ගු රෝගී වැළඳෙන පුද්ගලයෙක්. ඒ තනි පුද්ගලයා නිසා මුළු ගමකටම ගමක රෝගීන් මම හිතන්නේ 150 200ක ආසන්න ප්‍රමාණයකට මේ රෝගය වැළඳුණා. ඒ කියන්නේ මදුරුවා හිරියට මදුරුවාගේ ඇතුළත වෛරසය නැත්තම් මදුරුවා දෂ්ට කරා කියලා අපිට රෝගය වැළඳෙන්නේ නැහැ. මදුරුවා තුළ වෛරසය යන්න ඕන. ඒක තමයි අපි ගොඩක් කලාවට මම හිතන්නේ අපි නිවස තුරදී ගොඩක් මුල දවස් ටිකේ අපි මම කලිනුත් කිව්වා මේ ඍජු පරීක්ෂණයක් කරන අපි ගෙදරන් ඉන්නේ. එතකොට ඒ දවස් දෙකේදී අපි රෝගියෙකුට අපි දිවා කාලේදී ඇන්ටිබයොටික් ගන්නකොට අපි දිවා කාලේදී net එකක් ඇතුළේ දාලා තියනවා. මදුරු දැලක් භාවිත කරනවා. මොකද මේ මදුරුවා ගොඩක් කල් සක්‍රිය වෙන්නේ දිවා කාලේදී. එතකොට මේ උණ රෝගියාට ඩෙන්ගු වෛරසය ශරීරගත වෙලා තිබ්බොත් වෛරසය ශරීරගත වෙලා නැති මදුරුවන්ට මේ වෛරස් එක යන්න පුළුවන්. ඒත් මදුරුවා ඉන්ෆෙක්ටඩ් මදුරුවෙක් බවට පත් වෙනවා. ඒතර එයා තවත් තැන් වලට ගිහිල්ලා තව අයට පෝ කරන්න පුළුවන්. දනංජය අනිත් කාරණේ තමයි මේ ඩෙන්ගු රෝගය එක්වරක් හැදුණු රෝගියෙකුට සුව වුණායින් පසුව නැවත හැදෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙමයි ඩෙන්ගු වෛරස් ප්‍රභේද 4ක් තියෙනවා. ඒ වෛරස් ටයිප් 4ක් ඒ ස්වරූප වෙනස් කරන් අප වෛරස් 4ක්. ඒ නිසා යම් කිසි කෙනෙකුට ජීවිත කාලයේදී 4 වතාවක් ඩෙන්ගු රෝගය වැළඳෙන්න පුළුවන්. එක් වෛරසයක් සාමාන්‍යයෙන් අපි දන්නවා එක වෛරස් ලෙඩකට හැදුනොත් එහෙම ප්‍රතිශක්තියක් අපේ තියෙන අපි අර ඉස්සර දෙයන් ලෙඩ කියලානේ කිව්වේ. පැපොල සරම්ප වගේ එකපාරක් හැදුනොත් හැදෙන්නේ නැහැ. වෛරස් මේවත් වෛරස් ලෙඩ. නමුත් මේකේ වැඩේ මේකේ ප්‍රභේද 4ක් තියෙනවා. එක ප්‍රභේදයක් හැදුනට පස්සේ ඒකට ප්‍රතිශක්තිය අපේ ඇති වෙනවා. ඒ ප්‍රභේදයක් නම් තව ප්‍රභේදයක් ආවොත් අපිට අනිත් ප්‍රභේදයෙන් ඩෙන්ගු රෝගය හැදෙන්න පුළුවන්. ප්‍රභේද 4ක් තියෙන නිසා ජීවිත කාලයේදී 4 වතාවක් අපිට ඩෙන්ගු රෝගය හැදෙන්න පුළුවන්. පළවෙනි වතාව හැදෙන රෝගේ බොහොම සරල සංකෘත අඩු වෙන පුළුවන්. නමුත් දෙවෙනි අවස්ථාවෙන් පසුව එළඹෙන අවස්ථාවක් આવුව තමයි සංකෘතවට වැඩිපුරම යන්නේ. දැන් මේ ලංකාවේ ඉන්න මේ ජනගහණයෙන් සිතාරා සම්පූර්ණ ජනගහණයත් එක්ක අපි ගත්තොත් එහෙම ලංකාවේ ඒ තරම් මේ PHI ප්‍රමාණයක් නැහැ නේද? එතකොට මම හිතන්නේ අපි ඒකත් හිතන්න ඕන කාරණාවක් නේ. එතකොට ඉන්නේ හරිය අඩු PHI ප්‍රමාණයක්. එතකොට මේ ප්‍රමාණයත් එක්ක ජනගහණය කොට්ටාස මට්ටමින් බෙදාවෙන් කරලා මේක ප්‍රාදේශීය මට්ටමින් බෙදාවෙන් කරලා ඒ කරන වගකීම ඇතුලේ මේ වසංගත රෝග තත්ත්වය පාලනය කරගන්න මම හිතන්නේ ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි. ඒක නිසා තමයි අපි සාමාන්‍යයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක දැන් දුම්පේ බල ප්‍රදේශයේ ගත්තොත් 1,77,000ක ජනගහනයක් ඉන්නවා. ඉතින් ග්‍රාම නිලධාරී වසම් තියෙනවා 133. වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 170ක්. කියන්නේ විශාල බල ප්‍රදේශයක්. එතකොට PHI මහත්තයෙකුට තියෙන වගකීම් ගොඩක් වැඩි. මොකද ඩෙන්ගු කියන එක නෙමෙයි යාගේ එකම රාජකාරිය. ඊට වඩා විශාල වගකීම් රාශියක් එයාට තියෙනවා. මේක යාගේ පොඩි කොටසක්. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම මේ රෝගය පාලනය කිරීමේදී මේ අනිත් ආයතන අපිත් එක්ක එකතු වෙලා මේක පාලනය කරන්න අපි උත්සාහ කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පාසල්, ඒ වගේම පොලිසිය මේ හැම එකම. සමහර ලාවට අපි දකින දෙයක් තමයි මිනිස්සු හිතනවා දැන් ඩෙන්ගු කිව්වහම මේක සෞඛ්‍යයටම අයිති කියලා. ඒක නිලධාරීන්ම ඉටු කරන්න ඕනේ කියලා. මොකද මේ ඩෙන්ගු මදුරුවා කියන එක්කෙනා බලන්නේ නැහැ කවුද කියලා. නිලතලයේ බලන්නේ එයා දෂ්ට කරනවා. ඒ නිසා මේක හැමෝටම හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ ඩෙන්ගු බෝවීම වැළැක්වීම කියන එක සෑම පුද්ගලයෙකුගේම සමාජ වගකීමක්. ඒ වගකීම තමන් හරියට ඉටු කරනවා නම් තමන් නිවස පිරිසිදුවට තබා ගන්නවා නම්
තමන්ගේ ආයතන විශේෂයෙන්ම නිවස විතරක් නෙමෙයි ආයතන ප්‍රධානීන් තමන්ගේ ආයතනය තුල බලන්න ඕනේ. අපි දැන් ගොඩක් දැක්ක දෙයක් තමයි ගොඩක් ආයතන තුල ඩෙන්ගු රෝග වාහකයෝ වැඩි. ඒ නිසා තමන්ගේ ආයතන තුලත් පොඩ්ඩක් ඇවිදලා බලලා ඩෙන්ගු රෝගීන් බෝවන ස්ථාන නැති කරගන්න කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ සමස්තයක් හැටියට සියලු දෙනාම ඒක රාශි වෙලා මේ වැඩසටහන ඩෙන්ගු මදුරුවන් තුරන් කිරීමේ වැඩසටහන අපිට ඉස්සරහට ගෙනියන්න. ජාතික ඩෙන්ගු මර්ධන ඒකකේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කරගන්න නම් ඔබ මම ඇතුළු අපි හැමෝම තනියම ඉටු කළ යුතු වගකීමක් තියෙන. ඒ තමයි ඔබ ජීවත් වෙන ප්‍රදේශය, ඔබේ කාර්යාලය, නිවස හෝ වේවා, පාසල හෝ වේවා, ඔබට යන්න පුළුවන් ඒ වටපිටාව තුළදී ඒ පිරිසිදු කරන්න. ඩෙන්ගු රෝගය පැතිරෙන ආකාරය ඔබේ හැසිරීම සමාජගත කරන්න එපා කියන ඉල්ලීම අපි ජාතික නාලිකාව විදියට ඔබෙන් ඉල්ලීමක් කරනවා, වගකීමක් ලෙසින් ඔබට පුරවැසියන් විදියෙන් තියෙන නිසා. වෛද්‍යතුමිය අපේ එක ප්‍රශ්නයකදී ඔබතුමා සඳහන් කරා හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙන කෙනෙකුට ඩෙන්ගු රෝගය වැළඳුනත් ඒක සංකුලතාවයක් ඇති වෙන්නේ නැහැ, රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ, අපි නොදන්නවට අපිට තියෙන්න පුළුවන් කියලා. සමස්තයක් ලෙස මේ වසංගත රෝග තත්ත්වයන් මුළු ලෝකෙම වෙලාගෙන ඉන්න මොහොතක අපි හැමෝටම Tamanගේ ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම, නිවස පිරිසිදු කිරීමේ සිට Tamanගේ ප්‍රතිශක්තිකරණය ඉහළ තැනකට ගේමේ සිට අපි හැමෝටම තියෙන වගකීම රටක ඉදිරියට කොයිතරම්නම් වැදගත් වෙනවද? ඇත්තට මම හිතන්නේ අපි කලින් තිබිච්ච ආහාරටව දැන් ගොඩාක් වෙනස්ලා අපි අතීත කාලේ පාවිච්චි කරපයිනේ දැන් අපි වළඳන ආහාර ඒ කාලේ පාවිච්චි කරා හොඳ සම්බල ආහාර වේලා. කියන්නේ අපේ සම්බල ආහාර වේලක තියෙන කොටස් කීපයක්ම කනිජ ලවණ, ප්‍රෝටීන්, ඒ වගේම කාබෝහයිඩ්‍රේට්, මේදේ, ජලය වගේ තියෙන සම්බල ආහාර වේලක් ගන්නවා නම් විශේෂයෙන් විටමින් වර්ග තියෙනවා. මේ වගේ ආහාරයක් ගන්නවා නම් ඇත්තටම අපිට ස්වභාවිකව අපි ගොඩාක් ලෙඩ වලට රුධිර දෙනවා. අපි අතීත මුතුන් මිත්‍රයෝ ඇත්තටම මේ ගොඩ ලෙඩ වලට එයාගේ දැන් අපි බලුවත් ඒ පරම්පරාවේ ගොඩක් අයට රෝග ගොඩක් අඩුයි. තරුණ පරම්පරාවට තමයි ගොඩක් රෝග වැඩිලා තියෙන්නේ මේ ආහාර පැටාව වෙනස් වීමත් එක්කම. මම හිතන්නේ සමබල ආහාර වල විශේෂයෙන්ම එළවලු සහ පළතුරු ගැනීම ගොඩක් අඩුයි අපේ මේ ලංකාවේ මම හිතන්නේ බහුතරයකගේ ගොඩක් අයට අපි හොයාගන්නේ ජංක් ෆුඩ් එහෙම නැත්නම් විෂණික ආහාර වගේ ඒවා. ඉතින් මේ වගේ තියෙන්නේ ප්‍රෝටීන් සහ මේදේ සහ කාබෝහයිඩ්‍රේට් කියන අධිකව බැලන්ස් ඩයට් එකක් නෙමෙයි. ඉතින් මේ අපි මම හිතන්නේ අපි ජනතාව දෙන පණිවිඩය තමයි පුළුවන් තරම් ස්වභාවික ආහාර වලට යන්න. ස්වභාවික පළතුරු සහ එළවලු වැඩිපුර ආහාරයට ගන්න. ඒතර අපිට අපේ ඉබේම අනිතික ප්‍රෝටීන් අඩංගු ආහාරත් ඒ වගේ අපේ ශක්තිය වැඩි කරනවා. ඉතින් මේ වගේ බැලන්ස් ඩයට් එකකට අපි සම්බල ආහාර වලට ගියොත් අපිට පුළුවන් ස්වභාවිකවම ගොඩක් අපේ රෝග වළක්වා ගන්න. දැන් මම හිතන්නේ දැන් අපි දන්නේ දැන් කොවිඩ් මේ දාතර දෙන වසංගතත් මේකටත් අපිට ප්‍රතිකාරයක් නැහැ. මෙතින් අපි දෙන්නේ හොඳ ඩයට් එකක් දෙනවා, ඇඳ විවේකයේ දෙනවා. අපේ ප්‍රතිශක්තියම තමයි හොඳ කරන්නේ. ඉතින් ගොඩක් අයට මම ඔබතුමී කලින් සඳහන් කරා වගේ තමයි අචරිම්බයක් වුණාම අපේ අය කැම දෙන්නම බොහොම අඩුයි. කැම රුචියත් අඩුයි. ඒ නිසා මම කියන්නේ ඒ වගේ වෙලාවකට තමයි අපි වැඩිපුර කැමක් දෙන්න ඕන. විශේෂයෙන් ප්‍රෝටීන් අඩංගු ආහාර. පෝෂ්‍යදායී ආහාර. ප්‍රෝටීන් අඩංගු ආහාර අපිට බොහොම වැදගත් වෙනවා අපේ දෙහ මට්ටම ඉහළ නංවන්න. ඉතින් ඒ නිසා ඒකට මම කියන්නේ පුළුවන් තරම් අපි අසනීප වෙච්ච අවස්ථාවට කන්න පුළුවන් කැම දෙන්න, ස්වභාවික ආහාර වැඩිපුර දෙන්න, පළතුරු වල වැඩිපුර දෙන්න, බැලන්ස් ඩයට් එකකට යන්න. හොඳයි. ඇත්තටම අපි විශ්වාස කරනවා ඩෙන්ගු රෝගය වළක්වන්න ඔබ මොනවද කරන්න ඕනේ සහ ඩෙන්ගු රෝගියෙක් ඔබේ නිවසේ ඔබේ ආශ්‍රිතයෙක් ඉන්නවා නම් ඒ අයගේ ජීවිතය ආරක්ෂා කරන්න ඔබට කරන්න පුළුවන් මොනවද කියන එක නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු තමයි අද අපි සම්පූර්ණ පැහැදිලිවම කතා කරේ. අපි අවසන් කරනවා සාකච්ඡාව නේද? ඔව්. ඒක නිසා ඔබ දෙපළටම වෛද්‍යතුමනි ගොඩාක් ස්තුතියි අද සම්බන්ධ වුණාට මේ සමාජ වගකීම් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව ස්තුතියි. දෙපළටම ප්‍රදාන කරන්න කැමතියි. හොඳයි බදාදා නුගසවන හැමදාමත් හැම දෙයකින්ම විශේෂයි. ඒක නිසා අපි ලස්සන ගීතයක් තිලින කරන ඔබට මේ වෙලාවේ ගීතේ නඩතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු.